ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගය නියෝජනය කරන අපේ සියලු සහෝදරවරු සහෝදරියන් සහභාගී වෙන ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගේ අවසරයි මම හිතන්නේ දැන් හතක ටිකක් කිට්ටු නේද ඒ නිසා මම ගොඩක් වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපිට ඕගොල්ලන් එක්ක කතා බහ කරන්න අවශ්‍ය කුඩා පණිවිඩ කීපයක් තිබෙනවා. ඒක මම කියන්නේ. දැන් මැතිවරණ ව්‍යාපාරේ අවසන් අධීරයට ඇවිල්ලා තිබෙනවා. අද සෙනසුරාදා ඊළඟ සෙනසුරාදා ජාමේ. එහෙම නේද? එතකොට මම හිතන්නේ මේ පක්ෂ ගැන මේ ආර්ථික ගැන මේ ක්‍රියාදාමයන් පිළිබඳව වැඩි ඈතකට යන්න ඕනේ මේ මැතිවරණ ව්‍යාපාරයේ මේ දේශපාලන ව්‍යාපාරයන්ගේ හැසිරීම දෙස බැලුවොත් ඔබට තීන්දුවක් ගන්න ඕනවට වඩා වෙනවා. ඔගොල්ලෝ ලංකා ඉතිහාසයේ කවර හෝ දේශපාලන වේදිකාවක දැකලා තිබෙනවද? තමන්ගේ අපේක්ෂකයාගේ සහාය දෙන්නට කෙනෙක් නැංගුත් සාමාන්‍ය වෙන්න ඕන මොකක්ද? සාමාන්‍ය වෙන්න ඕන පොල්වර සම්දින්න. හැබැයි මේ ඡන්දේ මොකක්ද උනේ? මොකක්ද උනේ මේ ඡන්දේ? ඌ කිව්වනේ මේ විශේෂයෙන් පුහුණු නැගලා දී දන්න මතකයි. යාපවුවේදී ගල්ගමුවේදී නේද? ඊයේ පෙරේදා හෙට්ටි පොරදී නේද? මීට කලින් ඡන්ද ව්‍යාපාරයක කවරෝ අපේක්ෂකයෙකුට සහාය දෙනවා නම් සාමාන්‍ය සිද්ධ වෙන දේ තමයි ඒ සහාය දෙන්න වේදිකාවට නගින කෙනා අප්පුඩි ගහලා පිළිගන්න. මේ සැරේ වේදිකාවේ අපි දැකපු දේ තමයි ඌ කියනවා. ඒ විතරක් ඇහුම්කන් දෙන්නේ ජනතාවට. සාමාන්‍යයෙන් අඩුම තරමේ ඡන්ද තමන්ගේ වේදිකාවට ඇහුම්කන් දෙන්න එන ජනතාවට ගෞරවයක් සහිතව කතා කරනවා. ඒ වෙනුවට අපි දැක්ක මොකක්ද උනේ? වැට පැනලා වැටෙන් එළියට ගිහලා ගහනවා. උඹලා මොකටද අපේ වේදිකාව ගාවට ආවේ? එහෙම නේද? ඒ සිදුවීම. ඒ වගේම අපි දැක්කා මේ දඹදිවිය පැත්තට ඇස්සීමකදී ඉතින් මහින්ද මහත්තයා කතා කරන වෙලාවට නේද? මහින්ද මහත්තයාගේ කතාවටත් වඩා වැඩියෙන් කෙනෙක් කතා කරනවා. ඒතර මොකද කරන්නේ? එතුමා කියනවා එහෙනම් මම දැන් කතාව නතර කරන්න නතර කරලා යා කියනවා. මොකද්ද? ආයේ මේ පළාත් වල අපේ රැස්වීම තියෙන පාන්දර හවස තියන්න හොඳ නැහැ. ඒ කියන්නේ මොකද්ද? තමන්ම විසින් කැඳවලා ඉන්න බලවේගය කුමක්ද කියලා එතුමම පෙන්නන. මේ જાතිය බඩු ටිකක් තමයි අපි ගාවින්නේ. නිසා කතිකයාට කතා කරගන්න හම්බ වෙන්නේ. ඒ තමයි වේදිකාව සහ සහභාගීලා හිටපු ජනතාව. ඊළඟ වේදිකාවට නැගලා හිටපු අය බලපුවහම දැන් කුරුණෑගල නම් අරක්කු කම්මල් අයිතියයි. මාතලේට ගියත් අරක්කු කම්මල් අයිතියයි. බදුල්ලට ගියොත් බාර් අයිතියයි. එතන නීති විරෝධී ගල් වලවල් කරන අය. එහෙම නැත්නම් නීති විරෝධී ලෙස පස් කපන අය. එහෙම නැත්නම් නීති විරෝධී ලෙස පතල් කපන අය. તો ජනතාව වේදිකාව අභේසින් නම් බලාගෙන ඉන්නවා. වේදිකාවේ ඉන්න කවුද? සමහර අය ඇත්තම ගත්තොත් නේද? බෝගම්බර බන්ධනාගාරේ හරි වෙලිකඩ බන්ධනාගාරේ හරි ඉන්න ඕනයි. එහෙම වේදිකාව. ඒ වගේම වේදිකාවේ කියන දේවල් බලපුවා. ඒවත් එහෙම නේද? ඊටම ගමන් ගිහිල්ලා කියනවා මම ගොවිය දැක්කොත් පොහොර දෙන්නම් කියනවා. දීවරය දැක්කොත් තෙල් දෙන්නම් කියනවා. ළමයි දැක්කොත් නේද කිරි වීදුරක් දෙන්නම් කියනවා. ගැබිණි අම්මා කෙනෙක් දැක්කොත් පෝෂණ මල්ලක් දෙන්නම් කියනවා. ඒක නේ ඕගොල්ලන්ට පෝෂණ මල්ලක් ගන්න විදියක් නැහැ නේද? මම පෝෂණ මල්ලක් දෙන්නම් කියනවා. නේද? වෙලාවට බබාලා නැති අම්මලාගේ රැස්වීමක් තිබෙන්නේ. එහෙම කිව්වොත් මොකද කියන්නේ? මේ මොනවද මේ වෙලා තියෙන්නේ? නේද? ඒ කියන්නේ නේනවා දෙන්නම් කියන. හරිද? එහෙම මැතිවරණ ප්‍රකාශන අපි දැක්කා. ඒ වගේම සමාජයට මතවාද ගෙනෙනකොට සාමාන්‍ය මේ රටේ ජනතාව පුරුදු වෙන්න ඕන පාලකයව ප්‍රශ්න කරන්න. අපි දකිනවා නේද? ඔය ඒ කඳවුරු වලට සහාය දක්වන පෞද්ගලික නාලිකා විශාල ප්‍රමාණයක් තියෙනවා. අඩුම තරමේ අපේක්ෂකෙක් Tamanට සහාය දක්වන
විකාශන නාලිකාවක් ඇතුළට ගිහිල්ලා අඩුම තරමේ ප්‍රශ්න කරන්නවත් ඉඩ දෙන්නේ. දුන්නද? නේද? තිබ්බේ එකම එක මාධ්‍ය සාකච්ඡාවයි මං හිතන්නේ ඡන්ද ලක්ෂ ගණනක් නැති වුණා කියලා එදා. එයි ඇතුළ හිස් රට ගැන මුකුත් නැහැ. රටේ අනාගතය ගැන, රටේ දැක්ම ගැන, රට ගොඩනැගීමේ අදහසක් පිළිබඳව මේ කිසිවක් ගැන කිසිවක් නැති අය. එහෙමනේ. නේද? ඒ නිසා හිස් වදා ප්‍රශ්නයකට උත්තර දෙන්න බෑ. ප්‍රශ්නයකට පැහැදිලි කිරීමක් නැහැ. ප්‍රශ්නයක් මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ අය කවුද? මාධ්‍ය විසින් පුම්බන ලද මපට. මාධ්‍ය විසින් පුම්බලා තියෙන්නේ. දැන් ආරංචි හෙට අනිද්දා නාලිකාවක් දෙයකට එනවා කියලා. හැබැයි ඔක්කොම දැන් රෙකෝඩින් කරලා තියෙනවා. මම දවසක රෙකෝඩින් කරපු විදිහත් කරනවා මොකද? මේම දිලා. ඒ කියන්නේ ජනතාවට නිරාවරණය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්න කරන්න බෑ. එවැනි කණ්ඩායම. අපි දැක්ක මැතිවරණ වේදිකාව. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තොත් රට ගොඩනැගීම පිළිබඳ දැක්මක් හෝ අවබෝධයක් සහිත වැඩසටහනක් නැවී ඉදිරිපත් කරන්නේ ඔහේ යන තැන මොන හරි කියන එක වෙලා තියෙනවා. ඕක තමයි අපේ ප්‍රතිපාක්ෂික මැතිවරණ වේදිකාව. හැබැයි අපේ මැතිවරණ වේදිකාව කොහොමද? අපේ මැතිවරණ වේදිකාවේ අදහස් දක්වන අපි හැමදෙනාම එතෙන්ට සහභාගී වෙන්න ජනතාවට යම් පණිවිඩයක් gedara අරගෙන යන්න අපි ලබා දෙනවා. දුන්නේ නැද්ද? සමාජය දකින්න නැති පැත්තක්, සමාජයේ සිදුවී තිබෙන විනාශයක්, ඒක වෙනස් කිරීම සඳහා ගත යුතු වැඩක්, ඒක අපි කියලා දෙනවා. සහභාගී වෙන ජනතාව මීයට පිම්බ වගේ දැන් බලන්න නේද? අතක් පයක් සොලවන්නේ නැතුව මීයට පිම්බ වගේ අහගෙන ඉන්නේ. එහෙම නේද? ඒ වගේම අපි දීර්ඝ ලෙස අපේ සහෝදරයලා පැහැදිලි කරනවා මේ රට වෙලා තියෙන විනාශයන්, ඒ විනාශයන්ගෙන් ගොඩනැගීමේ මාවත පිළිබඳ අපි පණිවිඩය ඉදිරිපත් කරනවා. ඒ වගේම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රට ගොඩනැගීමේ දැක්මක් වැඩපිළිවෙලක් සහිත ඉතාමත් දියුණුතම ප්‍රතිපත්ති ප්‍රකාශනය බව ප්‍රතිපාක්ෂිකය බව පිළිගන්න එකක් අපි සට ඉදිරිපත් කළා තිබෙනවා. ඊළඟ අපේ වේදිකාව මොකද වෙලා තියෙන්නේ? ලංකාව ගොඩනැගිය හැකි අති දක්ෂ කැපකිරීම සහිත පුද්ගලයන්ගෙන් පිරුණු වේදිකාවක් බවට පත් වෙලා තිබෙනවා. උගත්භාවය, බුද්ධිමත්භාවය, වෘත්තීමය භාවය, දේශපාලන අත්දැකීම්, ඒ වගේ ප්‍රගුණ කළ කණ්ඩායමක් පමණක් නෙවෙයි. වංචාවේ, දූෂණයේ, නාස්තියේ නොයදුණු ජනතාවගේ දේපල හොරා නොකාපු ජනතාව වෙනුවෙන් ඇත්ත ආදරයක් ලෙන්ගතුකමක් තිබෙන වේදිකාවක් අපට තිබෙනවා. නේද? එහෙම නෙවෙයිද? ඒ වගේම මා ඇතුළු අපේ කණ්ඩායම ඕනෑම මොහොතක මාධ්‍ය ඉදිරිපිටට ගිහිල්ලා අපේ පණිවිඩය අපිට නිරවුල්ව ඉදිරිපත් කරන්නත්, අපේ ප්‍රශ්න කරන්නත් අවස්ථාව ලබා දීලා තිබෙනවා. මේ දවස් කීපේ ගත්තා. මා අද ඊයේ ස්වර්ණවාහිනී, අද රෑ ITN, හෙට රෑ සිරස, අනිද්දා රෑ සලකුණ ඉරු. ඒවා නිකන් අර තිර පිටපත ලියලා කරලාද රඟ දැක්වීම නෙවෙයි. සැබවින්ම සජීවීව බොහෝ ඒවා ඒ අයට අපි ප්‍රශ්න කරන්න ඉඩ දෙමි. ඒ ප්‍රශ්න වල අපිට බාර ගන්න කොටසක් තියෙනවා බාර ගනිමි. ප්‍රතික්ෂේප කරන එක ප්‍රතික්ෂේප කරමි. විසඳුම් ලබා දීමට සමත් වෙන සාකච්ඡාවක් ගොඩනගිය හැකි කණ්ඩායමක් අපි සතු වෙනවා. අනිත් අයට නේද? ඒගොල්ලන්ගේ වේදිකාවේ වැඩිම තියෙන මොකද්ද? උසුළු විසුළු දෙපැත්තට කැපෙන වචන නේද? දෙපැත්තට කැපෙන වචන. එහෙම නෙවෙයි. එනිසා අපි සතුටු වෙනවා. ලංකා ඉතිහාසයේ මැතිවරණ වේදිකාව, මැතිවරණ ව්‍යාපාරේ ඉතාමත් පහත අඩියක සිට ප්‍රබුද්ධ තලයකට ඔසවා තබන්න ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරය තුළ සමත් වී තිබෙනවා. මේක ඉතාමත් පහළ අඩියක අපේ මැතිවරණ ව්‍යාපාරය තිබුණා. කොහොමද මැතිවරණ ව්‍යාපාරය තිබුණේ? බත් පැකට් දෙනවා, අරක්කු පැකට් දෙනවා, බීලා එනවා, කෑ ගහනවා. ඒ මැතිවරණ වේදිකාව. එහෙමද තිබුණේ? නේද? ඊට පස්සේ වේදිකාවට එන කෙනා උසුළු විසුළු කරනවා, දෙපැත්ත කැපෙන කතා කියනවා නේද? බාගෙට අසභ්‍ය වචන ප්‍රකාශ කරනවා. එහෙම වේදිකාව තිබුණේ. හැබැයි මතක තබා ගන්න
ලංකා ඉතිහාසයේ දේශපාලන වේදිකාවේ ඉතාමත් ප්‍රබුද්ධ සහ විනයානුකූල දේශපාලන ව්‍යාපාරයකට අපේ රට කැඳවාගෙන මේ පරිවර්තනය අපි අද මේ වෙනකොට ඉටු කරලා අවසන්. ඒක තමයි වැදගත්ම මතක තබා ගන්න. දේශපාලන කියන්නේ ඒක. ඒක අපි වෙනස් කරලා තියෙනවා. ඒ නිසා අපි ඔයගොල්ලන්ට කියන්න. මැතිවරණ ව්‍යාපාරය වෙනස් කරලද අපට විතරයි මේ රට වෙනස් කළ හැකි වන්නේ කියලා ඔබ අප කෙරෙහි විශ්වාස තබන්න. නේද? බිඳ වැටෙන මැතිවරණ ව්‍යාපාරය, ජනතාවට අප්‍රසන්න වූ මැතිවරණ ව්‍යාපාරය ඒක අපි වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම බිඳ වැටුණු රට, කඩා වැටුණු රටත් සහතික වශයෙන් වෙනස් කළ හැකි බලවේගය තමයි ජාතික ජන බලවේගය කියලා අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙනවා. එයි. මෙරට හදන්න ඕන. මෙරට හැදීම සඳහා අවශ්‍ය වෙන ගොඩාක් කරුණු අපි අද සාකච්ඡා කරලා තිබෙනවා. මේ මාස එකමාරකට නේද කාලයක් අපි දීර්ඝ ලෙස මේ රට ගොඩ නැගීම පිළිබඳව, මේ රටේ දැක්ම පිළිබඳව අපි කතා කරා. ඒක දැන් මම හිතනවා සැලකිලි ප්‍රමාණයක් අපි සමාජයට ගෙනිහිල්ලා තිබෙනවා. ඒත් මම කරුණු කීපයක් හරි අවධානය යොමු කරන්න. ආණ්ඩුවක වගකීම් තියෙනවා එක තලයක ආර්ථික සංවර්ධනය නේද? මන්මාවත් ඉදිකිරීම, යටිතල පාසුකම් ප්‍රවර්ධනය කිරීම නේද? ඊට පස්සේ රටේ පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, නඩු කාර්යක්ෂම කිරීම මේ ආදී රාජ්‍යයකට පැවරන එක ශේෂ්ත්‍රයක් තිබෙනවා. ඒ වගේම පාලනයකට පැවරන තව කොටසක්. ඒ පාලනයට පැවරන ඊළඟ කොටස තමයි පාලනයේ ඉන්න සියලුම පුරවැසියන්. දරුවාද, තරුණයාද, වැඩිහිටියාද, කාන්තාවද, ආබාධිත ලකුවන්ද, රෝගියාද මේ සියලු දෙනා රැක බලා ගැනීමේ වගකීමක් තිබෙන ආණ්ඩුවට. මත තබන්න. ආණ්ඩුව හදන්න අපි ඒකට. රටක සංවර්ධනය පිළිබඳ වගකීමක් තිබෙනවා වගේම ජනතාවගේ ජීවිතය ආරක්ෂා කර රැක බලා ගැනීමත් පාලනයක වගකීමක්. අපි මේ සමාජයේ ජීවත් වෙන සෑම තරාතිරම කෙනෙක්ගේම ජීවිතය රැක බලා ගන්නවා කියන එකට අපි ඔබට සාතිකයක් දෙනවා. දරුවෝ විශේෂයෙන් අපි දන්නවා අපේ දරුවෝ අද විශාල පීඩාවකට පත් වී තිබෙනවා. ඒ විශාල පීඩාවේ ප්‍රධාන එක තමයි අධ්‍යාපනය. අද අපේ රටේ අධ්‍යාපනය කියලා කියන්නේ විභාග 3කට ළමයි සූදානම් කිරීම. මොකද විභාග 3? නේද? කටේ කිරිසුඳ යන්න කලින් ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ ආය හම්බාගෙන යන මොකක් පස්සේද? සාමාන්‍ය පෙළ. ඊට පස්සේ හම්බාගෙන යන මොකක් පස්සේද? උසස් පෙළ. ඒ නිසා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සකස් වී තිබෙන්නේ විභාග කේන්ද්‍ර කරගෙන අධ්‍යාපන ක්‍රමයක්. අපි මේ රටේ දෙමව්පියන්ට සහතිකයක් දෙනවා මේ ව්‍යසනයෙන් අපේ දරුවෝ නිදහස් කරගන්න. අද දරුවන්ට ළමා කාලයක් නැහැ. කොහෙද දරුවන්ට ළමා කාලයක් තිබෙනවද? එහෙම එකක් නැහැ. ටියුෂන් එකකින් ඉස්කෝලෙන් ටියුෂන් එක, ටියුෂන් එකකින් ඉස්කෝලෙන්. මට මේ ළඟදී කොළඹ දිස්ත්‍රික්ක රසායන විද්‍යාව පිළිබඳව ප්‍රධානම පෞද්ගලික ගුරුවරයා හමුන තරුණ ගුරුවරයෙක්. ඔහු මට කිව්වේ මොකද්ද? ඔහුගේ පන්තියේ ළමයි 1000 2000 ඉන්නවා කිව්වා. හැබැයි ඔහු කවදා හරි වැඩියෙන්ම සතුටු වෙන්නේ එක ළමයෙක්වත් තමන්ගේ පෞද්ගලික අධ්‍යාපනයට ආපු නැති දවසට කිව්වා. එක දරුවෙක්වත් තමන්ගේ ටියුෂන් එකට එන්නේ නැත්නම් එදාට කැමති වෙනවා කිව්වා. එයා කිව්වේ මොකක්ද? මේ ඛේදවාචකේ දකින්නවා කිව්වා. ළමයි 1000ක් ඉන්න පන්තියක අඩුම තරමේ ළමයි 50ක්වත් මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙනවා කිව්වා මාසෙකට. ළමයි 50ක්වත් මානසික වෛද්‍යවරයෙක් ගාවට උගන්වනවා කියලා කියන වෙන මොකවත් නෙවෙයි කිව්වා. ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න 100ක් හදනවා කිව්වා. ඒ 100 කටපාඩම් කරනවා කිව්වා. ඔච්චර අධ්‍යාපනය. මේ ප්‍රශ්නය එන්න පුළුවන් කියලා උපකල්පනය කරනවා. උපකල්පනය කරලා උත්තර ටික දීලා පාඩම් කරනවා. මේ ව්‍යසනෙන් දරුවෝ ගලව ගන්න ඕන කිව්වා. අද දරුවන්ට මානසික ආතතියක් මුහුණ දීලා නැද්ද? ඕගොල්ලන්ගේ දරුවා බලන්න ගෙදර ගිහිල්ලා. සමහර විට කියන මට නිතරම නිින්ද යනවා. මානසික ආතතියේ එක ප්‍රකාශනයක්. සමහර විට කියනවා මට නිින්ද යන්නේ නැහැ. ඒත් මානසික ආතතිය. සමහර විට දරුවට නිරන්තරයෙන් කේන්ති එනවා. මානසික ආතතිය. සමහර විට දරුවට පාඩම් කරන දේ මතක හිටින්නේ නැහැ කියනවා. මානසික ආතතිය නැද්ද එහෙම දරුවන්ට? එයි මේ අධ්‍යාපන ක්‍රමය දරුවා විශාල මානසික පීඩාවට ලක් කරලා තිබෙනවා.
අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. මේ දරුවා මත හෙලා තිබෙන මේ මානසික පීඩනයෙන් අපේ දරුවන් ගලවා ගන්න අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හදනවා. අධ්‍යාපනයේ අද අධ්‍යාපනයේ තියෙන පාසලෙන් එළිය තිබෙන අධ්‍යාපනය යලි අපි පාසල වෙත ගෙන යනවා. දැන් පාසල නේද ඉගෙන ගන්න පාසලේ. ළමයාට ළමා කාලයක් තිබෙනවා. පොතක් කියවන්න. වැව ගාව දරුවන වැව එකට මෙකට පීනවා. ගංගා ගාව දරුවන ගංගා එකට මෙකට පීනවා. ගෝයන් කැපුවට පස්සේ වෙල්ලෑට ගිල සෙල්ලම් කරා. හන්දිය බෝක්කුවක කඩයක් ගාව කොල්ල රංචු ගහලා හිටියා. අද ඉන්නවද එහෙම? අද එහෙම ජීවිතයක් නැහැ. එනිසා ඒගොල්ලන්ට යලි ළමා කාලේ ලබා දිය යුතුයි. එනිසා මා අධ්‍යාපනය කරන එක ප්‍රතිසංස්කරණ ගැන විතරක් කියන්නම්. එක පහේ විභාගෙ දක්වා කිසිදු පාසලක අධ්‍යාපන ක්‍රමේ කියන්නේ මුල් පන්ති පහේ එකදු විභාගයක්වත් තියන්නේ නැහැ. විභාග නැහැ. පළවෙනි පන්ති ඉඳන් 9 වසර දක්වා විභාග තියෙනවා. 1 2 3 තෝරන්නේ. 9 වෙනි පන්තියේදී විභාගයක් තියෙනවා. ඒ විභාගයේදී ඒ දරුවා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය, ඒ දරුවා දක්වන විෂයන් පිළිබඳව දක්ෂතාවය, ඒ දරුවාගේ අම්මා තාත්තා, දරුවාගේ ගුරුවරයාත් සාකච්ඡා කරලා මේ දරුවාගේ මෙන්න මේ පැත්තට ප්‍රගුණතාවයක් තිබෙනවා. ඒ නිසා මේ දරුවා මෙන්න මේ දිශාවෙන් අධ්‍යාපනයට යොමු කරන්න කියලා පාර කියලා දෙනවා. අද තිනවද එහෙම පාර? සාමාන්‍ය පෙළ වැඩි විෂයන් ඒ ගත්තොත් සයන්ස් කරන්න ඕන. එහෙම නැත්නම් මැත්ස් මොකද්ද විද්‍යාව කරන්න ඕන. නැත්නම් ගණිතය කරන්න ඕන. නේ තව ටිකක් ඒ ටිකක් තියෙනවා වාණිජ්‍ය කරන්න ඕන. අඩුයි නම් පාස් වෙලා තියෙන කලා කරන්න ඕන. එහෙම නෙමෙයි. අද අධ්‍යාපන තීරණවල තියෙන දරුවගේ හැකියාව මත නෙවෙයි. දරුවයි දෙමව්පියෝයි පාසල් ගුරුවරයා එකතු වෙලා ඒ දරුවාගේ හැකියාවන් දරුවාගේ ශාස්ත්‍රය මොකක්ද කියලා සාකච්ඡා කරලා තීරණය කරනවා. එයාගේ හැකියාව නිර්මාණය වෙලා තිබෙන්නේ අපේ රටේ ලේඛකයෙක් බවට පත් කරන්නද? ඒ සඳහා අධ්‍යාපන දාලා. ආ චිත්‍රපටි කරුවෙක් බවට පත් කරන්නද? ඒ සඳහා අධ්‍යාපන දාලා. ඕ දොස්තරවරයෙක් ඉංජිනේරුවෙක් බවට පත් වෙන්නද? ඒ සඳහා අධ්‍යාපන දාලා. ඕ කළමනාකරුවෙක් බවට පත් වෙන්නද? ඒ සඳහා අධ්‍යාපන දාලා. ඕ විද්‍යාඥයෙක් බවට පත් වෙන්නද? ඒ සඳහා අධ්‍යාපන දාලා. තමන්ගේ තියෙන හැකියාවට අනුව අධ්‍යාපන ධාරාව නිර්මාණය කරලා ඒ අධ්‍යාපන ධාරාවෙන් දරුවෝ උඩට ගිනවා. අද මොකද වෙලා තියෙන්නේ? ඒ දරුවට අවබෝධයකුත් නැහැ, දෙමව්පියට අවබෝධයකුත් නැහැ. ඒ ටිකක් වැඩි නම් විද්‍යාව කරා ඔක්කොම ෆේල් වෙලා ගෙදර ඉන්නවා නැද්ද? දෙමව්පිය ඔක්කොම නේද? අඬ ගෙදර වෙලා ඉන්නවා. නිසා අපේ අධ්‍යාපන රටාවේ මූලික වෙනසක් ඇති කරලා දරුවගේ මේ පීඩනය දාස් කරගන්න. ඒ විතරක් නෙවෙයි. අපි දෙමව්පියන්ගෙන් ආරාධනා කරනවා. අපේ දරුවන්ට ගෙදරදී අධිකාරී බලයකට යටත් කරන්න එපා දරුවා. මා දැක්කා ගුරුවරුන්ගේ පහර දීම් ගැන. දෙමව්පියන්ගේ දරුවන්ගේ පහර දීම් ගැන. කිසි දරුවෙකුට පහර දෙන්න අත උස්සන්න එපා. අද මනෝවිද්‍යාත්මක ඔප්පුකොට තිබෙනවා අධිකාරී බලයක් සහිත දරුවෙක් හදන්න බැරි බව. ඒක අද විද්‍යාවෙන් ඔප්පු කරලා තිබෙනවා. අධිකාරී බලයක් තාඩන ලක් කරලා බැනලා ගහලා දරුවෙක් හදන්න බෑ. මම දැක්ක ජනාධිපතිතුමා කියලා තිබුණා පහුගිය දවසක. එතුමට නම් ගුරුවරු ගැහුවා කියලා. ඉතින් ඒකෙන්ම තේරෙනවා ගහලා හදන්න බැරි බව. නැත්නම් එතම කියන්නේ. ඒ නිසා ගෙදර අධිකාරී බලයකට යටත් කරන දරුවා සමාජයත් ඇතුලේ නිතරම හැකුළුණු දරුවෙක් බවට පත් වෙනවා. පොලිස් නිලධාරියෙක් ඉස්සරහ හැකිලෙන පුරවැසියෙක් හදෙනවා. කච්චේරියකට ගිහිල්ලා හැකිලෙන පුරවැසියෙක් හදෙනවා. දේශපාලකයෙක් ගාව එම්බෙරෙන පුරවැසියෙක් හදනවා. ඇයි අපි පටන් ගන්න තියෙන කොතනින්ද? එයා බය කරලා තාඩෙන් රක් කරලා අපි ගෙදර දරුවා හදමින් තියෙනවා. ඒ නිසා අපේ දෙමව්පියන්ටත් නේද මහ ජනතාවට පොදු අධ්‍යාපනයක් ගෙනෙනවා. දරුවන් මේ හිංසනයෙන් මුදවා ගත යුතුයි. අපි දැකලා තියෙනවා. සමහර දරුවෝ තාත්තෙකුට හැංගෙනවා. හැංගෙන්නේ ලොකු අයියනකට හැංගෙනවා. තියෙනව නේද? එයි බය කරලා හදන්න. එහෙම හදන්න එපා දරුවෝ. ඒ නිසා අපි මේ පිළිබඳ අධ්‍යාපනයක් වගේම සමහර විට අපි කල්පනා කරන අධ්‍යාපනයේ එක අධ්‍යයනයකදී නීති සම්පාදනය කරන්න දරුවන්ගේ හිංසනය වැළැක්වීම සඳහා පික් කරනවා. හැබැයි මා කියන්නේ අවුරුද්දෙන් කියලා. අවුරුදු කීපයක් අධ්‍යාපනයෙන් පසුව දරුවන්ට වද හිංසා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරනවා. ඒ දරුවා මේ පීඩනයෙන් මුදව ගන්නවා. ඊළඟ අපේ තරුණයෝ
තරුණයට මොකද වෙලා තිබෙන්නේ? මේ රට ඇතුලේ ඉන්නව වෙනකොට රට අදාලා යන තමයි තරුණ හැම වෙලාවෙම පෙළපෙන්නේ. කොරියාවේ යාළුවෙක් ඉන්නවනම් කියනවා මචං මාවත් ගෙන්න ගන්න බැරිද? යුරෝපේ යාළුවෙක් ඉන්නවනම් මචං මටත් එන්න බැරිද? අහන්නකෝ. වැඩිම විදේශගත වූ කණ්ඩායමිනේ කොහෙද? කුරුණෑගල දිස්ත්‍රික්කේ. කුරුණෑගල නගරේ ප්‍රධානම ව්‍යාපාරය තමයි මොකද්ද? විදේශ රැකියා ඒජන්සි. සාම ව්‍යාපාරයක් කළා. එයි මේ ගම්වල ඉන්න තරුණයන්ට ගම ඇතුලේ ඉඩ ප්‍රස්ථා නිර්මාණය වෙලා නැහැ. නිසා හැම කෙනාම පොළොමෙම තිබෙනවා රට අත්හැරලා යන්න. අම්මලාද අක්කලාද තරුණයාද යන්නේ පද අරමුණු තුනයි තියෙන්නේ. ප්‍රධාන අරමුණු තුනයි. එක ගෙයක් හදාගන්න. දෙක දරුවන්ට උගන්වන්න. තුන උපරිම උනත් වාහනයක් ගන්න. උත්තරයි. මම අහනවා යාපහුවෙන් ගල්ගමුවේ විදේශගත වෙති අම්මලා අක්කලාගේ සහෝදරියන්ගේ සහෝදරුන්ගේ මේ කරුණ තුන ඊට කරගත්ත කවුරු හරි ඉන්නවද? ගේත් හදාගත්තා, දරුවන්ටත් උගන්වගත්තා, වාහනෙකුත් ගත්තා, පොඩි ව්‍යාපාරිකුත් පටන් ගත්තා. ඉන්නවද කවුරුත්? යනකොට බලාපොරොත්තු කරගත්තද? නැහැ. ගේන එක්ක අත්තිවාරම දාලාන පිටි උසලා නැහැ. පිටි උසලා නම් වහලේ ගාලා නැහැ. වහලේ ගාලා නම් හුණු පිරියම් කරලා නැහැ. හුණු පිරියම් කරලා දොර ජනෙල් දාලා නැහැ. එහෙම නෙවෙයි. දරුවට ආරක්ෂාවක් තිබුණේ නැහැ. රැකවරණයක් තිබුණේ නැහැ. ආච්චි ගාව සීයා ගාව දරුවෝ හැදුණා. දරුවට සෙනෙහස ලැබුණේ නැහැ. දරුවා මුරණ්ඩු දරුවෙක් වෙලා අම්මා රටේ ඉඳන් එනකොට දරුවගේ ජීවිතෙත් විනාශ වෙනවා. ස්වාමියා හොයාගන්නත් නැහැ. එක බේබදුකමට ඇබ්බැහි වෙලා එක වෙන අනියම් සම්පතාවයකට ගොදුරු වෙලා නැද්ද? පෞල් විනාශ වුණා. වාහනය එනකොටම නේද පළවෙනි මාසේ දුවන්න ලීසින් එකට වෑන් එකක් ගන්නවා. කතරගම ගිහිල්ලා අනුරාධපුරේ ගිහිල්ලා එනවා. හරිද? ඔන්න ඇවිල්ලා මාසයක් නිකන් ලීසින් එකට වාහනයක් කරගෙන නේද? රුවන්වැලි සෑය වැදලා කතරගම වැදලා නේද? ගාලු වෙරළට ගිහිල්ලා රැල්ල පාගලා එනවා එච්චරයි. බැරි වෙලාවක් ලීසින් කරලා වාහනයක් ගත්තොත් මාස 7-8න් එක උස්සනවා. ආයි රට දාලා ඉන්නේ පිටරට රැකියාව කරලා ලංකාවට එන්නේ. ආයෙ නම් යන්නේ නැහැ කියන. අවුරුදු දෙකක් ඉඳලා කියනවා ඉඳලා හරියන්නේ නැහැ ආයෙත් කොහොමද යන්නේ කියලා. ගියේ නැද්ද? මින්න බේබියයි අපි. යනවා එනවා. මොකද වෙලා තියෙන්නේ? මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? තරුණයට ගමේ අවස්ථා නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා අපි ගමේ ඇතුළෙම තරුණයා තියලා කොළඹ යන්න නෙමෙයි මේක වැරදි. අපේ සලස්මක් නැහැ ගමේ ඉන්න ජනතාව කොළඹ කැඳවන ආර්ථිකය. ඒව සලස්මක් නෙවෙයි. ගමේ කෙනා ගමේම ඉදිමින් ඔවුන්ට ආර්ථික හායියක් ලබා දෙන සලස්මක් අපි නිර්මාණය කරනවා. එය අන් කවරක්වත් නෙවෙයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායික පැලැන්තියක් අපේ රටේ තරුණයන්ගේ නිර්මාණය කරනවා. ගමේ කෙනාට තෝරාගන්න තියෙන මොකද්ද ආර්ථිකය? එක්ක වී වගා කරන්න ඕන, එක්ක හරක් දිනක ඇති කරන්න ඕන, එක්ක කෙහෙල් වගා කරන්න ඕන, එක්ක එළවලු ටිකක් වගා කරන්න ඕන. ඊට වඩා වෙන එහෙම නැත්නම් කඩයක් ගාව පාරායින පොඩි කඩයක් දාගන්න ඕන. ඊට වඩා ආර්ථික ශේෂ්ත්‍ර පළල් වෙලා නැහැ. ඒ නිසා තමයි රට අත්තරලා යන්නේ. නව ආර්ථික ශේෂ්ත්‍ර, නව ආර්ථික අවස්ථා තරුණයට නිර්මාණය කරන්න ඕන ගම ඇතුලේ. අන්නේ ගම ඇතුලේ තමන්ගේ ආර්ථික ජීවන තත්ත්වය ඉහළ දමා ගන්නා තරුණ පරම්පරාවගේ නව ආකාරය රැකියා ප්‍රශ්න විසඳන සලස්මකට අපි යනවා. ඒක අපේ තරුණයන්. ඊළඟ වැඩිහිටියන්. අපි දන්න අපේ ජීවිත සංකීර්ණ වෙලා තිබෙනවා. අම්මයි තාත්තයි දෙන්නම රස්සාවලට යමින් තිබෙනවා. දරුවෝ බලා ගන්නත් වෙලා තිබෙනවා. සමහරවිට දෙමව්පිය බලා ගන්න බැරි වෙලා තිබෙනවා. සෙනෙහස නැතුව නෙවෙයි හැබැයි බලා ගන්න බැරි වෙලා තිබෙනවා. මා දැක්ක සමහර තාත්තලා බලු කූඩුව ඇතුළට දාලා දොර වහලා තිබු ප්‍රවෘත්ති අපි දැක්කා. මා හිතනවා ලංකාවේ එකම තාත්තා කෙනෙකුට හරි එක වෙන්න උනද. මම දැක්ක සමහර අම්මලා මහමග දාලා යනවා. අපේ රට එක අම්මා කෙනෙක් හරි පාන්දර ඇවිල්ලා කරුවලේ මහමග අත්තරලා යන්න උනද. එහෙම නම් එක සමාජයක් නෙවෙයි. ඒ නිසා වැඩිහිටි භාවයට පත් වුණාට පස්සේ Tamanට රැකවරණයක් නැත්නම් ඒ වැඩිහිටියන්ට සුරක්ෂිත මානසික සුවයක් දෙන ජීවිතයක් ලබා දෙන වගකීම පාලනයක් හැටියට බාර ගන්නවා. අපි කරමු. ඒවට තමයි ආණ්ඩුව හදන්නේ. ආණ්ඩුවේ නායකයෝ නේද ජීවිතයේ හොඳම සුඛ විහරණ සහිත ජීවිත ගත කරමින් වැඩිහිටියන්ම පාරේ දාලා යන රටක් හදන්න නෙමෙයි ආණ්ඩුව හදන්නේ. අපි ඒක විසඳනවා. ඊළඟ විශේෂම අපේ කාන්තාව. මේක කේද වාචකයක්. අපේ කාන්තාව ආකාර දෙකකට පීඩාවට ලක් වෙනවා. එකක් මේ පොදුවේ ආර්ථික ඇති වී තිබෙන පීඩාවේ ගොදුරක් කාන්තාව. අනිත් එක කාන්තාවක් වූ නිසාම ඇති වෙන පීඩනයක් තිබෙනවා. පොදු ප්‍රවාහනයේදී මේ ළඟදී රුණු විශ්වවිද්‍යාලයේ
සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති උපාලි මහාචාර්ය උපාලි පන්නිල එතුමාට වාර්තාවක් ගැන පෙන්නුවා ලංකාවේ පොදු ප්‍රවාහන සේවය බස් එක කෝච්චිය පාවිච්චි කරන කාන්තාවන්ගේ 90% එක සැරයක්වත් ලිංගික හිංසනයට ලක් වෙලා තියෙනවා බස් එක ඇතුලේ එක සැරයක්වත් ඒ 70% ශාරීරික ලිංගික හිංසනයට ලක් වී තිබෙනවා පොදු ප්‍රවාහනය තුළ අපිට ඕන දෙම රටක් අපේ දියණිය අපේ නැගිනිය අපේ සහෝදරිය බස් එකේ ලිංගික හිංසනයට ලක් වෙන රටක් වෙලා තිබෙනවා ඒ වෙනස් වෙන්න ඕනේ නැද්ද එක ප්‍රශ්න ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අද නිකවරට ඉඳන් කුරුණෑගලට කාන්තාව පිටත් වෙනකොට බෝතලේ වතුර එකක් මේ බෑග් එකේ වතුර එකක් දාගන්න බෑග් එකේ වතුර බෝතලයක් දාගන්න බොනවද බොන්නේ ඒකෙන් කටබක යන්නේ එයි බිව්වොත් තමන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පිරිසුදු සහ ආරක්ෂිත වැසිකිළියක් කාන්තාවකට නැහැ තියෙනවද මේ වැසිකිළියක් නම් කවුද මේ පාලකයෝ අම්මාරි අක්කාරි පාර යනකොට වතුර බොන්න නැතුව යන්න වෙච්ච රටක් නම් යුක්තිසහගත ඒ නිසා මොකද අපිරිසුදු වැසිකිලි පාවිච්චිය තමයි ප්‍රධාන වශයෙන් අපේ කාන්තාවට දෙන පිළිකා වර්ග දෙකක් තියෙනවා එකක් පීවුරු පිළිකා දෙක ගැබ්ගල පිළිකා ගැබ්ගල පිළිකාවල ප්‍රධාන හේතුව අපිරිසුදු වැසිකිලි පද්ධති පාවිච්චි කිරීම ඒක සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම අපේ රටේ දවසකට ඔයගොල්ලෝ දන්නවද නීති විරෝධී ගබ්සා කිරීම 658ක් සිද්ධ වෙනවා නීති විරෝධී ගබ්සා කිරීම 658ක් හේතුව මොකක්ද හේතු තුනක් ප්‍රධාන වශයෙන් දරුවන් දෙදෙනා අතර පරතරය අඩුවීම ඒ නිසා කලලය විනාශ කරන්න තියෙනවා දෙක දරුවෝ සංඛ්‍යාව වැඩිවීම කලලය විනාශ කරලා තියෙනවා ඊළඟ විදේශගත රැකියාව සඳහා පිටත්ව යාම ඇයි ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා රට අත්හැරලා යන්න ඕන මෙඩිකල් එක දෙන්න ඕන මෙඩිකල් දෙන්න කලින් ගබ්සාව කරගන්න කී දිනක් කරගන්න මොනතර යුක්තිසහගත රටක් මේ 658ක් දවසක කොතනද කරගන්න ඊටමත් විස තවරුණු ඇඳ උඩ කිසිදු පුහුණුවක් නැති වෛද්‍යවරුන්ගේ නේද මලකඩ බැඳුණු අපිරිසුදු කතුරු සහ අඬු වලින් ඒකේ කුසේ ඉන්න කලලේ විනාශ කරනවා ඒක උත්තර වේදනාකාරයි අපි දන්නවා මාසයක් යනකම් ඇවිදින්නත් බැහැ හරියට එහෙම පඩියක් නගින්න බෑ ඉතින් මේ අපේ සහෝදරිය පත්වන වේදනාවන මේක යුක්තිසහගත මෙවැනි සමාජයක් අපිට ඕනද මා කියන්නේ කලලය විනාශ කිරීම නීති අනුකූලව කියන එක නෙවෙයි හැබැයි අපි රටක් හැටියට මේ අවධානය යොමු කරන්න ඕනේ නැද්ද? ඒට එවැනි වේදනාවකට මුහුණ දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෑතකදී වාර්තාවක් ආවා. අපේ රටේ සිදුවන කාන්තාවන්ගේ අස්වාභාවික මරණ වලින් ඒ කියන්නේ ස්වාභාවික මරණ නෙවෙයි අස්වාභාවික මරණ වලින් වැඩිම මරණ ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ එක්ක ස්වාමියා පහර දීමෙන් එක්ක ළඟම ඥාතියා පහර දීමෙන් තමන්ගේ ස්වාමියා පාර දීලා බිරිඳවරු මැරෙනවා. ඔබ අනුමත කරනද මේ සමාජය? කොච්චර තාඩන පීඩන වලට ලක් වෙනවද? ඒකේ තව කරුණක් සඳහන් කරලා තිබුණේ වාර්තාවේ. එවැනි පහර දීමට හේතු වී තිබෙන්නේ ස්වාමියා හිතනවලු බිරිඳට වෙන සබඳතාවයක් තියෙනවා කියලා. ඒක තමයි පහර දෙන්න හේතු වෙලා තියෙන්නේ. හරි මේ සමීක්ෂණ ආරා ඉදිරිපත් වෙච්ච වාර්තා. ත්‍රායගේ ජීවිතේ කුමක්ද? ඔබ අනුමත කරනද එවැනි කෙනෙක් අපේ රටේ අපේ අසල අපේ අම්මා අපේ සහෝදරිය අපේ නැගණිය අපිත් එක්ක ජීවත් වෙන ඔබ පිළිගන්නවද මේ සමාජය? ඒ විතරක් නෙවෙයි රජයේ කාර්යාලයකදී මම හොඳට දන්නවා අපිට ගොඩක් අය කතා කරලා කියනවා එක්ක රජයේ ඉහළ නිලධාරියාගේ පීඩනයට ලක් වෙනවා. ඔහුගේ විවිධ අවශ්‍යතාවයන් වලට නැඹුරුනේ නැත්තම් එද 7-8 වෙනකන් ගෙදර යන්න දෙන්නේ. ෆයිල් ටික පුරවනවා මේසි. විශාල වද හිංසාවට ලක් කරනවා. පොදු කණ්ඩායම ඉදිරි අපහසුතාවයට ලක් කරනවා. ගෙදර ගිහිල්ලා ස්වාමියාට කියන්න බෑ. ස්වාමියා හිතන මොකක් කරන්න ඔක්කුනම මොනවා වුණත් එයාත් එක්ක මොකක් හරි තියෙන්න ඇති කියලා. මම දන්නවා මේ. දෙක ස්වාමියාට කියන්නත් බෑ. Tamanට දරාගෙන ඉන්නත් බෑ. අපිට අවිල්ලා අඬලා කියලා තියෙනවා. අනේ අයියේ සහෝදරයා
පුළුවන් නම් ආව වෙන කාර්යයකට මාරු කරලා දෙන්න කියලා. මේ අපේ සහෝදරීන්. මේ අපේ කාන්තාවනි. මේව ප්‍රශ්නකට මුහුණ දෙන්න ඕනද? ඔයගොල්ලෝ සමාජයක් හැටියට අපේ දියණියට අපේ නැගිනියට අපේ සොහරියට මේ අත්පත් වී තිබෙන විනාශය ඔබ පිළිගන්නවා. මා කියන්නේ අපේ සහෝදරයන් අවුරුදු 70ක් ජීවත් වුණා. අවුරුදු 40ක්වත් අඬනවා. මට කියන මෙතන අම්මලා අක්කලා මාසෙකට කී දවසක් කඩලා ඇද්ද? මේක සිද්ධ වෙලා. ඇයට ජීවිතයක් ලබා දීම ආණ්ඩුක වගකීමක් නෙවෙයි මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ. ඒ විතරක් නෙවෙයි පොදු ආර්ථික පීඩනය. පොදු ආර්ථික පීඩනයත් ඇයට පැටවෙනවා. අධ්‍යාපනය කඩාවැටලා දරුවට උගන්වන්න බෑ. දරුවා අසමත් වුණාම වැඩිම කම්පාවටපත් වෙන්නේ අම්මලා. ඒ නිසා තමයි ශිෂ්‍යත්ව විභාගයට කියන අම්මලාගේ විභාගය කියන්නේ. ෆේල් වුණාම අම්මා අඬනවා. ඒ අධ්‍යාපනය ඇති වී තිබෙන කඩාවැටීමත් ඇයට බරක් වී තිබෙනවා. තමගේ අම්මා තාත්තට ලෙඩ වෙලා තිබෙනවා. බෙහෙතක් ගන්න විදියක් නැහැ. ආණ්ඩු ස්පිරිතාලේ පහසුකම් ටික නැහැ. ඒතකොට බෙහෙතක් ගන්න ගියත් ඒක නැති වීම නිසා පීඩාවටපත් වෙන්නේ කාන්තාව. ඒ වගේම ඇයට වෙන විනෝදකාමී ජීවිතයක් නෑ. මොනවද තියෙන ඔබේ ජීවිතේ? මොකද තියෙන ජීවිතේ? ගෙදර ඉස්සෙල්ලාම නැගිටින්නේ අම්මා හෝ අක්කා, අන්තිමට නිදාගන්නේ අම්මා හෝ අක්කා. එහෙම නෙවෙයි. මොකද්ද ඔබගේ මේ ජීවිතේ මේ පැය 16ක් විතර නේද? ඔබගේ ජීවිතේ මොකද්ද? මොකද ඒක ජීවිතයක්. නැගිටිනවා, උයනවා, කෑම බෙදනවා, ආයෙ මොකද කරන්නේ? වලන් ටික හොදනවා, රෙදි හොදනවා, නේද? ඊට පස්සේ ආයෙ දවල්ට යන්න ලෑස්ති වෙනවා, උයනවා. මේ චක්‍රය. ඉතින් මේ චක්‍රයක් කොහොමද මිනිස්සු? විනෝදයක් තියෙනවා. චිත්‍රපටයක් බලන්න යනවා. වේදිකා නාට්‍යයක් බලන්න යනවා. තමගේ යාළු කාන්තාවන් ටිකත් එක්ක විනෝද ගමනක් කරනද මොකවත් නැහැ. ඉතින් මේවා ජීවිත නෙවෙයි. ජීවිතයක් හිමි වෙලා නැහැ අපේ සහෝදරයන්. මම කියන්නේ. ඇයට නිදහස් කාලයක් ඕනේ නැද්ද? ඇයට විනෝදයක් ඕනේ. අඩුම තරමේ සල්ලි නැතත් අයියා. මේ කුලී වැඩක් නම් කරන්නේ දවසට 1500ක් හම්බුනා නම් හවසට එනකොට 600කවත් ගහලා එනවා. එයාට එහෙම එකක්වත් තියෙනවා. මම නම් කියන්නේ ඊට පස්සේ බොනවා නම් දෙන්නම් බොන්න කියලා. බොන්න එපා. හරි. අසාධාරණයි. සාධාරණද? නේද? මේ අතිශය අසාධාරණයටපත් වෙලා තිබුණා මෙයා. ගෙදර ගෝයන් කපන දවසට ගෝයි මහත්තයා කවුද? ගෝයි මහත්තයා මැනේජර්. කැම ටික මේ වෙලාවට එවන්න ඕන. තේ ටික මේ වෙලාවට එවන්න ඕන. ගෝණි ටික මේ වෙලාවට එවන්න ඕන. නේද? කවුද ගෝයි මහත්තයා මොකද කරන්නේ? මැනේජර් සැලසුම් කරනවා. වැඩ ටික කරන්නේ කවුද? ඔක්කොම කලට වෙලාවට ලෑස්ති කරලා වැඩ කරන්න ඕන කවුද? කාන්තාව. මට කියන්නේ එහෙම නෙවෙයිද? මහත්තයා පොඩක් මැනේජර් එදාට. අර වැඩ ගොඩයි අම්මෝ පුවත් කරනවා ලියනවා පණිවිඩ දෙනවා කෝල් ගන්නවා. හැබැයි ඔක්කොම කරන්නේ දෙන කාටද? කාන්තාව. ගෝයන් ටික කපලා ගෙදර වී ටික ගෙනාවට පස්සේ ස්වාමියාගේ වැඩ ටික ඉවරයි. නේද? වී ටික ගෙනාපු තැන ඉඳන් ඒක සහල් කරලා කෑම ටික දෙනකන් කාගේ ඊළඟ වැඩ? ඊළඟ වැඩ කාන්තාව. සාධාරණ නෑ මම මේ ඔයගොල්ලන්ට කියන්නේ අපේ සහෝදරිය ආකාර ගණනාවක පීඩන ලක් වෙනවා. අපි කියන්නේ අපේ රටේ මේ පරිවර්තනය ඇති කරන්න ඉදිරියට වෙන්න ඕන අපේ අම්මලා අක්කලා නංගිලා කියලා මම විශ්වාස කරනවා. ඒක වෙනස් කරන්න. ඔබ ඉස්සරහට එන්න ඕන. ඔබ ඉස්සරහට එන්න. මම සතුටු වෙනවා. වෙනදාට වඩා වැඩියෙන් අපේ වේදිකාවක් ඉදිරිපිට සහෝදරියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටීම අපිට විශාල ආස්වාදනයක්. මම ආරාධනා කරනවා ඔබට මේ පරිවර්තනය කිරීම සඳහා ඔබ පෙරටුගාමීව කාර්යභාරය ඉටු කරන්න ඔබේ ගම් ඇතුළේ. එයි අපි අතර තියෙන වෙනස්කම මොකද්ද? ජීව විද්‍යාත්මක වෙනස්කම විතර වෙන මොකුත් නැහැ. ඈත් මිනිස්සෙක් අපිත් මිනිස්සෙක්. අපි අතර තියෙන වෙනස ජීව විද්‍යාත්මක වෙනස්කමක් තිබෙනවා. ඒ ජීව විද්‍යාත්මක වෙනස්කම අනේකාව පීඩනයටපත් කරන්න, අනිකාව හෙලා දකින්න, අනිකාව අසිරුතාවයටපත් කරන්න ජීව විද්‍යාත්මක වෙනස සාධක නැහැ. ඒ ස්ත්‍රියක් අපි පුරුෂයෙක් කියන ජීව විද්‍යාත්මක සාධකය විසින් ඇය පීඩාවට ලක් වෙනවා. මේන් අපි අපේ රටේ කාන්තා පරම්පරාව නිදහස් කරගෙන ඇයට නිදහස් මානසික සුවය සහිත ජීවිතයක් ලබා දීම අපේ ආණ්ඩුවක මූලික වගකීම් බව මම ඔයගොල්ලන් සාධක කරනවා. ඊළඟ අපේ රටේ ගත්තොත් ආබාධිත ලක් වුණා. කොතරක් ඉන්නවා? ලක්ෂ 8මාරක් ඉන්නවා. ලක්ෂ සමාන 8.5ක් ඉන්නවා.
ලක්ෂ 17ක් වෙන අපේ රටේ ආබාධයටපත් වෙලා. ඒක පොඩි ගාණක් නෙවෙයි 108ක්. පවුල් 8.5 පවුල් 100ක් ගත්තා. අඩුම තරමේ පවුල් 8කවත් ආබාධයට ලක් වෙච්ච කෙනෙක් ඉදර ඉන්නවා. එක්ක ස්පේන් නැහැ, එක්ක කන් ඇහෙන්නේ නැහැ, එක්ක තමන්ගේ අනිකුත් අංගයන් නිසි පරිදි චලනය කරගන්න බෑ. අද්ද පාද නේද? කොන්දද මේ වෙලා නේද? ලක්ෂ 17ක් අපේ රටේ ආබාධිතෙන් ඉන්නවා. හැබැයි මේ ආබාධිතෙන් ගැන තියෙන රැකවරණය මොකක්ද? මානසික රටක් නම් මානසික පාලනය නම් අනෙක් හැම කෙනෙකුට වඩා වැඩියෙන් අපි අවධානය යොමු කරන්න ආබාධිතයට ලක් වූවන් ගැන. ලෝකේ එහෙමයි. මගේ කැම්පස් එකේ මාත් එක්ක ඉගෙන ගත්ත සහෝදරයෙක් ඉන්නවා. ඒක සහෝදරයාගේ ලොකු දරුවා ආබාධිතපත් වෙලා ඉන්නවා. අපේ තව සහෝදරයෙක් අපේ යාළුවෙක් නැත්නම් කැනඩාවේ. ඒ යාළුවා ලංකාවට ආවා. ලංකාවට ආපු වෙලාවේ අපි අර දරුවා බලන්න ගියා. ගිය වෙලාවේ දරුවා බලලා කැනඩාවේ ඉඳන් ආපු මගේ යාළුවා කිව්වේ මචං කැනඩාවේ පවුලකට මෙහෙම දරුවෙක් හිටියා නම් ඒක ලොතරයියක් ඇදුනා වගේ කිව්වා. මම ඒ අර්ථයෙන් ඒ කියන්නේ මුදල් උපයා ගන්න මාවතක් කියන එක නෙමෙයි මම කියන්නද. ඒ තරම් පාසුකම් දෙනවා. ඌව රැක බලා ගැනීම, ඌට වෛද්‍යවරයෙක් කිවීම, ඌට දීමනාවක් ලබා දීම, ගෙදර දෙන්නම රැකියාවට එනවනම් එක්කෙනෙක් රස්සාවෙන් නතර කරලා ළමයා බලා ගන්න තියලා වැටු පාණ්ඩුවෙන් ලබා දීම. මෙහෙම තමයි ආබාධිත පත්තු කෙනෙක් ලෝකේ බලා ගන්න. බස් එකකට යනවනම් ඒ බස් එකේ වෙනම දොරක් තියෙන පාත් වෙන්නේ. ඒ පාත් වෙන දොරෙන් තමයි මේ තල්ලු කරා යන බයිසිකලය උඩට ගන්න. අපේ රටේ රෝද පුටුවක් එක්ක කෙනෙකුට බස් එකට නගින්න පුළුවන්. ඒක නිකන් බැකෝ යන්ත්‍රෙන් කුඹරක් කනවා වගේ වැඩක්. ලොකු වැඩක් ඒක. හරිද? ලේසි නෑනේ පඩි වල නැගගෙන. ඉතින් ලෝකේම නෙවෙයි. එයාට වෙනම එකක් වෙනවා ඩ්‍රයිවර් නතර කරලා. නතර මං කියනවා ඕල නතර කරලා. එයා බස් එක අනිත් පැත්තෙන් ඇවිල්ලා සහාය දීලා තමයි එයා උඩට ගන්න. අපේ මොකද වෙලා තියෙන්නේ? රෝද පුටුවක් කෙනෙක් එක පාර කෙනෙක් හිටියොත් බස් එක නතර කරන්නේ. අනේ මල ඇණයක් කියන. භාගයක් මුගේ කන් වලට ඇවිල්ලා තියෙනවා. ඒ යයි භාගයක් ඉන්නවා පාරේ කියන. මේව මේ කියන්නේ. මේ අපේ රටේ පුරවැසියන් උන්ට සාධාරණ යුක්තිසහගත ජීවිතයක් ලබා දෙන්න ඕනේ නැද්ද? අපේ එංගලන්තේ ඉන්න සහෝදරිය ඒ සහෝදරගේ ප්‍රධාන වෘත්තිය තමයි යාගේ ජොබ් එක තමයි ආබාධිත පත්තු අය පුහුණු කරපා මේ පාඨමාලාවක් මේ පුහුණු කරන මධ්‍යස්ථානයක් තියෙනවා. මෙයාගේ ජොබ් එක තමයි දරුවා උදේට අරගෙන ඒ ගෙදර අරලන එක. ඒක තමයි යාගේ ඩියුටි එක. ඒකට ගැලපෙන වාහනයක් ඒ ආබාධිතයට විශේෂයෙන් යන්න පුළුවන් වාහනයක් හදලා දීලා තිනවා. මෙයාට මාස 6ක පුහුණුවක් ලබා දීලා තිබෙනවා. ඒ ගෙදර ගිහලා දරුවා අල්ලන විදිය, දරුවට කතා කරන විදිය, දරුවා ගන්න විදිය, ආපහු ගිහලා පුහුණු ආයතනට බාර දෙන විදිය, නැවත බස් එකට ගේන විදිය, ගෙනල්ලා නැවත ගෙදරට අරලන විදිය. ආණ්ඩු වග කියනවා ඒවට. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ ආබාධිත වූ ජනතාවට කිසිදු ජීවිතයක් නැහැ. සමහරට අම්මා තාත්තලා බරක් වෙලා තියෙනවා. සමහර අම්මලා තාත්තලා කල්පනා කරනවා මම දන්නා ඉන්නවා. අපි මැරුණාම අපේ දරුවට මොකක් වෙයිද කියලා හුල්ල ඉන්නවා. නැත්නම් එහෙම අපිටත් දැන් ගෙදර කියපුවාම මේ අම්මයි තාත්තයි මිය ගියොත් මෙයාට මොනව වෙයිද දන්නේ නැහැ. හිතෙන්නේ නැද්ද? ඒ සමාජ රැකවරණයක් නැහැ. ඒ ආණ්ඩුව හදන්න අපි ඕවට. ඒ නිසා අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙනවා. ආබාධිතපත් වූ සියලු ජන ප්‍රජාව සුරක්ෂිත ඔවුන්ට අවශ්‍යතා සහිත අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ආණ්ඩුවක් පාලනයක් අපි නිර්මාණය කරනවා. ඒ පුරවැසියන් බලා ගැනීමත් අපේ වගේ. ඊළඟ රෝගීන් ඊළඟ ප්‍රශ්නේ රෝගීන්ට දැන් අපේ රටේ සෞඛ්‍ය සේව ස්ථාපිත කරලා තියෙන මොකටද? අපේ රටේ සෞඛ්‍ය සේව ස්ථාපිත කරලා තිබෙන්නේ රෝගීන්ට. හැබැයි සෞඛ්‍ය සේවයේ අයිතිවාසිකම් පිළිබඳව සටන් වදින්නේ කවුද? වෛද්‍යවරු, ගෙදර නිලධාරී, සාමාන්‍ය කාර්ය මණ්ඩල. දැන් සෞඛ්‍ය සේවයේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින්නේ කාර්ය මණ්ඩලය. මම ඒ සටන් අව탁සිරු කරනවා සටන් වැරදි කියනව නෙවෙයි. හැබැයි සෞඛ්‍ය සේවයේ තියෙන කා වෙනුවෙන් රෝගීන් නැත්තම් සෞඛ්‍ය සේවයක් ඕනේ. ඉතින් සෞඛ්‍ය සේවයේ තියෙන රෝගීන් වෙනුවෙන්. හැබැයි රට ඇතුලේ සටන තියෙන්නේ කාර්ය මණ්ඩල අයිතිවාසිකම් වෙනුවෙන්. අපේ රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කොහෙද සටහනක් තියෙනවද? රෝගියෙක් ස්පිරිතාලේ නේවාසික බෙහෙත් නේවාසිකව බෙහෙත් ලබා ගන්නවා නම් එයාට අඳක් දෙන්න ඕනේ. ඒ රෝගියාගේ අයිතියක්. එයා ස්පිරිතාලට ගියපුවාම එයාට නියමිත පරීක්ෂණ ටික රජය රෝහලෙන් කරලා දෙන්න ඕනේ. ඒක රෝගියාගේ අයිතියක්. එහෙම නෙවෙයි. ඉතින් රෝගියාගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන මාතෘකාවක් අද අපිට විශ්වවිද්‍යාලයේ තිබෙනවා. අපි ඔයගලන්ට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් කරලා තිබෙනවා. රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් අපි හදනවා. අද නීති කතා කරනවා. ආණ්ඩුව රෝගියාගේ අයිතිවාසිකම් තහවුරු කරනවා.
ඉස්පිරිතාලෙ ගියොත් ඇඳක් දෙන්න ඕන. පරීක්ෂණ දෙකත් පරීක්ෂණ කරලා දෙන්න ඕන. තුවාල වෙලා ගියොත් හදිසි අනතුරු එකකට දාන්න ඕන. ඔන්න ඒ රෝගියාගේ සෞඛ්‍ය සේවය පිහිටවලා තිබෙන්නේ රෝගීන් වෙනුවෙන්. හැබැයි අද සෞඛ්‍ය සේවයේ අව탁සේරුවට ලක් වී තිබෙන රෝගියා. ඒ නිසා රෝගියාගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳවත් අපි ප්‍රඥප්තිය සකස් කරනවා. මා ඔයගොල්ලන්ට කියන්න හදන්නේ ඒක නෙවෙයි. අපි හදන පාලනය මනුස්සත්වයේ පාලනය. මරද මනුස්සත්වයේ පාලනය. මිනිස්සු. එයා කාන්තාවද, එයා දරුවෙක්ද, එයා තරුණයෙක්ද, එයා වැඩිහිටියෙක්ද, එයා ආබාධිත ලක්ව කෙනෙක්ද, එයා රෝගියෙක්ද කිසිදු ભેදකින් තොරව මේ සියලු මිනිසුන් බලා ගැනීමේ පාලනය. සියලු මිනිසුන්ට මනුස්සත්වයෙන් සලකන පාලනයක්. සියලු මිනිසුන්ට මනුස්සත්වය රැකවරණ දෙන පාලනයක්. මානවවාදී පාලනයක්. මනුස්සත්වයෙන් පිරුණු පාලනයක් අපි මේ රටේ නිර්මාණය කරන උගලට සාධි කරනවා. මේගොල්ලෝ මිනිස්සු නෙවෙයි. ලැජ්ජා වෙන්න නෙවෙයි පාලකයෝ. ගමේ ඉස්පිරිතාලට ඇම්බියුලන්ස් එක නැහැ. හරිද? හැබැයි ඔයගොල්ලෝ දන්නවද? අපේ රටේ ජනාධිපති, අපේ රටේ අගමැති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාවිච්චි කරන වාහන මොනවද? ලෝකේ සැප පහසුම කාර් නිෂ්පාදනය කරන බෙන්ස් සමාගම, මර්සිඩීස් බෙන්ස් සමාගම. මර්සිඩීස් බෙන්ස් සමාගමයි මේ කාලේ හදන මිල අධිකම වාහනේ තමයි ජනාධිපති, අගමැති, විපක්ෂ නායකත් පාවිච්චි කරනවා. බෙන්ස් කාර් එක. බෙන්ස් කාර් එකක් කියවල බෙන්ස් කාර් එක නෙමෙයි. බෙන්ස් එකත් මොකද පාවිච්චි කරන්නේ? බෙන්ස් කාර් එකත් මේ වෙලාවේ නිෂ්පාදනය කළ තියෙන මිල අධිකම කාර් එක. මෛත්‍රීපාලට කාර් එකක් ගෙනම බද්ද විතරක් කෝටි 10යි. බද්ද විතර. ලක්ෂ 1000යි. ඇම්බියුලන්ස් නේද? ඒ බද්දේ විතරක් ඇම්බියුලන්ස් 10ක් 15ක් කරන් දාන්න දුබයි ස්පිරිතාලවල. හැබැයි එයාට නේද විශ්‍රාම යනකොට ගෙදර යන්න දැන් කාර් එක ගෙනාවේ. ගෙදර යන්න. හරිද? ලක්ෂ 10යි පාලකයෝ. මනුස්සත්වයෙන් පිරිපාලකයෝ. ගමේ ඉස්පිරිතාලට ඇම්බියුලන්ස් එකක් නැත්තම්, ගමේ දරුවට පාසල් යන්න බස් එකක් නැත්තම් පාලකයන්ට පුළුවන්ද ලෝකේ සැප පහසුම කාර් නිෂ්පාදනය කරන සමාගමේ මිල අධිකම කාර් එක පාවිච්චි කරන්න පුළුවන්? ඒ නිසා මේ පාලකයන්ගේ තිබෙන හොරකම වංචාව විතරක් නෙවෙයි, මේ පාලක මානසිකවාදීනේ. තමන්ට දැනෙන්න ඕන මේක මොනතරම් ලැජ්ජාසහගත වැඩක්ද කියලා. ඒ පුරවැසියන්ගේ බදු සල්ලි වලින් මේවා ගන්න. අපිට කමක් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පොල්වත් ආදායමින්, බණ්ඩාරවල නේද? තේවත් ආදායමින් ගත්තට අපිට කමක් නැහැ. මහින්ද මහත්තයාගේ මැදමුළුනේ ආදායමින්, මෛත්‍රීපාල මහත්තයාගේ උඹුරේ ආදායමින් ගත්තට අපිට කමක් නැහැ. මේ ජීවිත ගත කරගන්න. හැබැයි මහජනගේ බදු සල්ලි වලින් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ පාලකයා මානවවාදී නේ, මානුෂික නේ. අපි ගොඩනගන්නේ මනුස්සත්වයෙන් පිරිපාලනයන් සහ මනුස්සත්වයෙන් පිරිපාලකයෝ. එම රටක් අපට හදනවා. මම හිතනවා නේද අපි මේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම අපේ ප්‍රමුඛතම කාර්ය බවට පත් කරගන්න. ඊළඟ අපිට හොඳයි වැඩ පිළිවෙලක් තියෙනවා. මනුස්සත්වයෙන් පිරිපාලනයක් අපිට හදා ගන්න පුළුවන්. ඒ සඳහා මනුස්සත්වයෙන් පිරි නායක කණ්ඩායමක් අපිට ඉන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? ජනතාව එවැනි පාලනයක් ගොඩනගා ගැනීම සඳහා සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නේ. නේද? ජනතාව පැරණි 71 වසරක දේශපාලන ගමනේ යනවද මේක වෙනස් කරනවා? සාමාන්‍ය ජනතාවගේ තියෙන මෙහිමයි මේ අර දෙක දිනන පැත්තට අප්පුඩියක් ගහන එක නිකන් තමුණුත් දිනුවා වගේ මතයක් එනවනේ. ඒ දිනන පැත්තට සපෝට් කරපුවම නිකන් මමත් දිනුවා වගේ. ඒ නිසා කට්ටිය හිතනවා මේ JVP එකට මේ දිනන්න බැරි වී වගේනේ. අර දෙකෙන් එකක් නේ දිනන්නේ. ඉතින් ඒකට සපෝට් කරපුවම තමනුත් දිනුවා වගේ. කොච්චර දිනුවා වගේද කියලා නම් Taman ඡන්ද දීපු කෙනා දිනපුවම පව්වදා රත්නියක් පත්තු කරනවා. ඇත්තටම දිනලාද? දිනලා තියෙන ඒගොල්ලෝ ජනතාව දිනලාද? තමුන්වහන්සේලා රත්නියක් පත්තු කරා මේ දිනන පැත්තට හොයියා කියන්න ගියාට නේද? ජනතාව දිනලා නැහැ. දිනලා තියෙන්නේ ඒගොල්ලෝ. ජනතාව පරාද වෙලා තිබෙනවා. ඒ නිසා අපි දිනනවා කියන්නේ අන් කවරක්වත් නෙවෙයි. ජනතාව නියත වශයෙන්ම දිනන්නේ මාලිමාව ජයග්‍රහණය කරොත් විතරයි. දිනන පැත්ත තෝරගන්න ඕන. ජනතාවට තියෙන පැති දෙකයි. ඒ පැත්ත ජනතාව පරදින පැත්ත, මේ පැත්ත ජනතාව දිනන පැත්ත. දිනන කෙනෙක් ඕන නම් ජනතාව තෝරගන්න ඕන. ජනතාව දිනන පැත්ත, ඒ දිනන පැත්ත තමයි මාලිමාව. ඒ නිසා මා මෙතෙන්ට එක්රැස් වෙලා ඉන්න සියලු දෙනාන් ඉල්ලා හිටිනවා. තව සතියක කාල පරිච්ඡේදයක් තියෙනවා. තීරණ ගන්න පුළුවන්. අපි දන්නවා දහස් ගණන් ජනතාව
මේ රැය බෝ විලා තිබෙන වෙලාව මෙතන එක්රැස්සේ සිටිනවා. මේ සීල දෙනාම අදිස්ථාන සීලීව මේ සතිය නේද හොඳට මැදිහත් වෙලා ඥාති හිතවතුන් යාළුවන් ගමේ කෙනා මුණ ගැහිලා වැඩ කරන්න පටන් ගත්තොත් අදිස්ථාන සීලව අපි පෙරට આવොත් අපට සුවිශේෂී ජයග්‍රහණයකින් මේ මැතිවරණ අවසන් කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ කාර්යය ඔබ අත පැවරී තිබෙනවා. ඒ කාර්ය වෙනුවෙන් ඔබ හැමදෙනාගම මැදිහත් වීම දායකත්ව අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා.